2015 වල ප්‍රශ්නේ. නාරද 2015 3 දින 1,50,000ක මුදලක් ආයෝජනය කරලා ඔහුගේ නිවසේ කොටසක ලිපිද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කළාලු. එතකොට තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා රුපියල් 60,000ක් වටිනා ලී බඩු එදිනම ගෙනාවා. ඔහු ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක් ආරම්භ කළා. සියලු මුදල් ගනුදෙනු එම ගිණුම තුළින් සිදු කරන ලදී. පහත ගනුදෙනු පළමු මෙහෙයුම් මාසය තුළ සිදුවිය. ගනුදෙනු අංකය ගනුදෙනුව බලන්න 1 සිට 10 දක්වා ව්‍යාපාර ගනුදෙනු දෙනවා. අතිරේක තොරතුරු 2015 මාර්තු මාසය සඳහා 3000ක් වූ ව්‍යාපාර දුරකථන ගාස්තු බිල 15.4.2 ලැබුණා. දීපල ගිරියතා උපකරණ වාර්ෂිකව 20% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න ඕනේ. අවශ්‍ය වන්නේ ඉහත 1 සිට 10 දක්වා ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව සමීකරණ භාවිතයෙන් පෙන්වමු කර එක් එක් අගයේ ඉදිරියෙන් අඩු වේද වැඩි වේද කියලා දාන්නලු ධනරින. 2015 5.31 ඒක 5.31 අතරම 3.31 වෙන්න ඕන නේද? 5 වෙන්න බෑ. 3.31 දින අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය. print mistake එක. 15 3.31 අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය. 15 3.31ට ව්‍යාපාරයේ හිමිකම දක්වන්න පහත පරිදි 15 3.31 3 එක දිනට හිමිකම ශුද්ධ ලාභය ගැනිලි 15 3.31 දිනට හිමිකම. මේ ගානේ අල්ලගන්න විශේෂ කතන්දර ටිකක් තියෙනවා. එකක් තමයි නාරද ව්‍යාපාරේ පටන් ගත්තේ 2015 3.1. ඒ කියන්නේ මේ හරියටම මේ මාසයේ මුල. අන්න ඒක උලට දාගන්න. මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් පටන් ගන්නේ 15 3.1. ඒ කියන්නේ ආරම්භක ශේෂ තියෙන විදිහක් නැහැ. එයා ආරම්භක වශයෙන් යොදවපු 1,50,000ක මුදල සහ එදාම 60,000ක් වටින ලී බඩු ගෙනාවා. මේ දෙක ඇර වෙන මොකුත් ආරම්භක වත්කම් ව්‍යාපාරේ නැහැ. ඒත් එක්ක මේ ගාන දෙන්නේ පළමු මෙහෙයුම් මාසය සඳහා. ඒ කියන්නේ මාර්තු මාසය සඳහා. ඔන්න ඔය වගේ දේවල් ගානක් හදද්දී ඔලුවට දාගන්න. ඒත් එක්ක පළවෙනි ප්‍රශ්නේ සමහර ළමයි මේ වගේ ප්‍රශ්න හදද්දී නොමග යනවා. 1 සිට 10 දක්වා ගණදුන වල බලපෑම සමීකරණයේ භාවිතයෙන් පෙන්වමු කරන්න. සමහර කට්ටිය අදාළ නැතිවත් සමීකරණයට දානවා. මෙතන සමීකරණයට දාන්න කියන්නේ මේ ගණදුණු 10 විතරයි ඈ. වෙන මොකුත් සමීකරණයට දාන්න යන්න එපා. තව තොරතුරු තියෙනවනේ. දැක්කද? අපිට අනිත් තොරතුරු බලන්න අවශ්‍යත් නැහැනේ. 1 සිට 10 දක්වා ඒවා විතරයි අපි මෙතන සමීකරණයට දාන්න යන්නේ. ඒ අනුව අපි ගාන හදන්න යනවා. බලමු. අපිට සාමාන්‍ය සමීකරණ ගන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම දන්න වගකීම් කියලා. බලන්න ඔක්කොම සාකච්ඡා කරන්න බය වෙන්න එපා. එතකොට ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම දන වගකීම්. ඒකට පේනවාද මේ ලොකු ප්‍රශ්න විභාගෙදී ඇවිල්ලා තිනවා කියන එක සමීකරණේ. මේ මෑත අතීත ආපු ප්‍රශ්න ටික මම තෝරන් කරන්නේ. හැමදාම ලකුණු ගොඩක ප්‍රශ්නයක් සමීකරණ පාඩමට එනවානේ. ඒතර 2020 ලකුණු 40ක් ආවා. මම කියන්නේ එහෙම නැතත් හැමදාමත් ලකුණු 20ක ගණක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සමීකරණයට ඔයාලටත් අනිවාර්යයෙන්ම මොන අවුරුද්ද එළවල කරන ලකුණුත් ලොකු වැදගත්කමක් තියෙනවා. සමහර ළමයි ඔය මුල් කාලේ සමීකරණ එහෙම අතහැරලා දානවා. සමීකරණ ලේසි පාඩම්නේ. ලේසි පාඩම් කියලා හිතන්නේ අන්තිමට අමාරුනම තමයි තේරෙන්නේ අපරාධේ. තව පොඩ්ඩක් දැඟලුවා නම් හොඳයි නිකන් ලකුණු ගන්න තිබ්බනේ කියලා. ලක්ෂයක ලිපි ද්‍රව්‍යය තමයි අත්තර මුදලට ගත්තා. අනිත් එක මේ ගානේ මම වැදගත්ම පොයින්ට් එකක් කිව්වේ නෑ. මේ ව්‍යාපාරය කරන්නේ ලිපි ද්‍රව්‍ය විකුණන එක. එහෙනම් මේක සේවා ව්‍යාපාරයක් නෙවෙයි. මේක වෙළඳ ව්‍යාපාරයක්. එයාලගේ ප්‍රධානම වෙළඳ තොගය තමයි ලිපි ද්‍රව්‍ය.
වැදගත් පොයින්ට් එකක්. මේක ලිපි ද්‍රව්‍ය විකුණන ව්‍යාපාරයක්. එහෙනම් මේ ව්‍යාපාරයේ විකුණන ප්‍රධානම තොගය තමයි ලිපි ද්‍රව්‍ය කියන්නේ. ලිපි ද්‍රව්‍ය කියන්නේ වෙළඳ තොගය. ඒක තමයි තොග. ලක්ෂයක ලිපි ද්‍රව්‍ය අයිතම අත්පිට මුදලට ගත්තා නම් වත්කමක් අඩු වෙනවා ලක්ෂයකින් මුදල්. වත්කමක් වැඩි වෙනවා ලක්ෂයක්. ඒක ලිපි ද්‍රව්‍ය. දෙක 70000ක පිරිවැව් ලිපි ද්‍රව්‍ය අයිතම ලක්ෂයක මුදලට අත්පිට මුදලට වික්කා. නැ 70000ක ලිපි ද්‍රව්‍ය අඩු වෙනවා තොග. ලක්ෂයකින් මුදල් වැඩි වෙනවා. හිමිකමට එකතු කරන්න 30000ක් ඒක ලාභය. 3 1,50,000ක ලිපි ද්‍රව්‍ය අයිතම ණයට ගත්තා. වත්කමක් වැඩි වෙන 1,50,000ක් මේ තියෙන ලිපි ද්‍රව්‍ය තොගය. වගකීමක් වැඩි වෙන 1,50,000ක් ණය හිමි. 4 30,000ක ලිපි ද්‍රව්‍ය අයිතම දෝෂ සහිත නිසා සැපයුම් කරුට ආපසු යවුවා. ආපසු යවුම් 30,000යි. වත්කම අඩු වෙනවා 30,000ක් ලිපි ද්‍රව්‍ය. වගකීම් වලින් අඩු කරන්නේ 30,000. ණය හිමි. 5 2015 3.15 දින 1,20,000කට පරිගණක යන්ත්‍රයක් ණයට ගත්තා. මෙම මුදල මාස 18ක කාලයක් තුල ගෙවන්න ඕනේ. පරිගණකයක් ගත්ත 1,20,000කට ණයට මේක ගෙවන්න ඕනේ මාස 18කින්. මාස 18කින් ගෙවන්න ඕනේ කියලා කියන්නේ මේක ණය මුදලක් ගංගම නොවන වගකීමක්. ඊට අර මාස 18 කතාවේ වෙන කතන්දරයක් නැහැ. මේක වගකීමක් එච්චරයි. පරිගණක වැඩි වෙනවා 1,20,000කින් වත්කමක් වැඩි වෙනවා. මේක පරිගණක වගකීමක් වැඩි වෙනවා 1,20,000කින් ණය හිමි. 6 ලක්ෂයක් පිරිවැව් ලිපි ද්‍රව්‍ය අයිතම 1,40,000කට ණයට වික්කා. ලක්ෂයක් පිරිවැව් ලිපි ද්‍රව්‍ය අයිතම 1,40,000කට ණයට වික්කනම් වත්කමක් අඩු වෙනවා ලක්ෂයක් ලිපි ද්‍රව්‍ය. එක් ලක්ෂ 40,000කට ණයට වික්කා. ණය ගැති. ලක්ෂයකව 1,40,000කට වික්ක 40,000ක එකතු කරන්න හිමිකමට ලාභය. 7 15,000ක් වූ කාර්යාල සහකරුගේ මාසික වැටුප ගෙවුවා. කාර්යාල සහායකගේ මාසික වැටුප ගෙව 15,000ක්. අඩු කරන්න වත්කම් මුදල් හිමිකමෙන් අඩු කරන්න 15,000ක් සහායකගේ වැටුප. 8 නාරදගේ පෞද්ගලික භාවිතයට 30,000ක් ව්‍යාපාරයෙන් ගත්තා. ගැනිල්ලක් නේ. වත්කම් අඩු වෙනවා 30,000ක්. හිමිකම අඩු වෙනවා 30,000ක්. ගැනිලි. 9 ගෙවිය යුතු ශේෂයේ මත 5%ක වට්ටමකට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවට ගෙවිය යුතු මුදල ගෙවුවා. ගෙවන්න ඕනේ ශේෂයේ මත 5%ක් අඩු කළා ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන්න ඕනේ මුදල ගෙවවලු. ඉතින් බලාගෙන ඉන්න මෙතන ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවෙක් අපිට ඉන්නවා කීයකද? 1,50,000ක් නේ. එයාට අපි 30,000ක වාපසු යවුවා. මේ 1,20,000 ලිපි ද්‍රව්‍ය සැපයුම් කාර්යයක් නෙමෙයි පරිගණක සැපයුම් කාර්යයක්. එයාගේ සල්ලි නෙමෙයි ගෙවලා තියෙන්නේ. ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුව. ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුගෙන් ගත්තා 1,50,000ක ලිපි ද්‍රව්‍ය. එකෙන් 30,000ක ඒවා අපසු යවුවා. 1,50,000න් 30,000ක් අඩු කළා නම් තව ගෙවන්න තියෙන 1,20,000යි නේ. ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවට තවදුරටත් ගෙවන්න තියෙන්නේ 1,20,000යි. ඔය ගෙවන්න තියෙන 1,20,000 මත අපිට කියන්නේ ගෙවිය යුතු ශේෂය මත 5%ක් අඩු කළා. 1,20,000ට 5%ක් 6,000යිනේ. එහෙනම් එයාට ගෙවලා තියෙන්නේ කීයද? 1,14,000යිනේ. එයano 1,20,000ක ලිපි ද්‍රව්‍ය සැපයුම්කාරයා වගකීමක් අඩු වෙනවා 1,14,000ක්. sorry 1,20,000ක්.
ණය හිමි. සල්ලි ගෙවන්නේ 1,14,000යි. හිමිකම වැඩි වෙනවා 6,000කින් මේ තියෙන ලද වට්ටමනේ. මේක ලද වට්ටම. 10. 5ක වට්ටමක් අඩු කිරීමෙන් පසු ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල ලැබුණා. ඊට එතෙන්දී බලන්න ණයගැතියෝ කීයද? මෙතන ලක්ෂයක ලිපිතරය මිලට ගත්තා. මෙතන ලිපිද්‍රව්‍ය තෝගයක් අත්පිට වික්කා. මෙන්න ණයට. ලක්ෂයක ලිපිද්‍රව්‍ය 6 වෙනි ගනුදෙනු 1,40,000කට ණයට වික්කා. ඒ අනුව අපිට ගණුම් කරුවන්ගෙන් ලැබෙන්න තියෙනවා 1,40,000ක් ලිපිද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඒ මත 5ක් අඩු කළා සල්ලි හම්බුණා. ඒ කියන්නේ 7,000ක් නේ. එහෙනම් ගනුදෙනු කරුවකින් 7,000ක් අඩු කළා සල්ලි හම්බෙන්නේ 1,40,000න් 7,000ක් ගියාම 1,33,000යි. ණය ගැතිය අඩු වෙන්න ඕන 1,40,000කින්. මුදල් ලැබෙන්නේ 1,33,000යි. හිමිකමෙන් අඩු කරන්න 7,000ක ඒක දුන් වට්ටමක්. ඒක දුන් වට්ටමක්. ඔන්න ගනුදෙනු 10 සමීකරණයට දාන විදිය. ඒ ආශ්‍රිතව ප්‍රශ්න මොන හරි ආව නම් අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම. නෑ. මෙතන කියන්නේ පරිසමයෙන්. ගනුදෙනු 10 සමීකරණයට දාන්න කියලා විතරයි. ළමයි අහනවා අනිත් කතන්දර දාන්න නැද නෑ. කියන්නේ නෑනේ. ලකුණු හම්බෙන්නේ මේ 10ට විතරයි. වෙන මොනවද දැම්මත් ලකුණු ලැබෙන්නේ නෑ. හරිද? පරිගණකයක් ණයට ගත්තාම මේ තියෙන පරිගණක වැඩි වුණා එච්චරයි. මේක දැම්මේ නැද්ද? එක් ලක්ෂ 20000කට පරිගණකයක් ණයට ගත්තා. එච්චරයි. ඒක විතරයි දාන්න කියන්නේ. ෂෙයා මෙතන දාන්න කියන්නේ නැහැ අපිට තාම. මොකද 1 සිට 10 දක්වා ගනුදෙනු දාන්න කියන්නේ. මෙම මුදල මාස 18ක කාලයක් තුල ගෙවිය යුතුය. ෂෙයා ගැන මුකුත් කියලා නැහැ. ඉතින් පළවෙනි ගනුදෙනු 10 ඇතුලේ ෂෙයා ගැන කතාවක් නැහැ නේ. ඒතර අපිට ඒක එහෙම මුකුත් අදාළ නැහැ. ඒක ඕන වෙනවා ඉස්සරහට. බලන්න ඊළඟ දෙකේ කියනවා ආදායම් ප්‍රකාශය හදන්න. ඒ කියන්නේ ලාභ ලාභ ප්‍රකාශය හදන්න ආදායම් ප්‍රකාශය. මේක වෙළඳ ව්‍යාපාරයක්. වෙළඳ ව්‍යාපාරයකට ආදායම් ප්‍රකාශයක් හදනකොට දීර්ඝ ආකෘතියට හදන්න සිද්ධ වෙනවා. සේවා ව්‍යාපාරයක් හදන විදිහට හදලා හරියන්නේ නැහැ. එතකොට නාරද ව්‍යාපාරය දෙදස් 15 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය හරිද? මේකේ අපි සාමාන්‍ය විදිහට යමු විකුණුම්. අපි ඊට පස්සේ හොයන්න ඕනේ විකුණුම් පිරිවැය. ආරම්භක තොගයක් මේ ගානේ නෑ ඇත්තටම. ඒකට ගැණුම් එකතු කරා. අවසාන තොගේ අඩු කළා. ගත දලලාභය ඒකට එකතු කළා වෙනත් ආදායම් පොදු වියදම් අඩු කළා. මේ ගානේ ඇතුලෙන් අපි දැන් ওই තොරතුරු හොයාගන්න ඕනේ. ඉස්සෙල්ලාම මෙතනින් තොරතුරු ටික හොයාගෙන ඉමු.
ඊට පස්සේ අමතර තොරතුරු ගමු. මේක අතිරේක තොරතුරු දෙකක් තියෙනවා. එක තමයි 2015 මාර්තු මාසයේ සඳහා 3000ක් වූ දුරකථන බිල 2015 4.2 ලැබුණා. දෙක ව්‍යාපාරයේ දීපල පිරියත හා උපකරණ වාර්ෂිකව 20%ක් බැගින් සරල මාර්ග ක්‍රමයට ෂේ කරයි. අපිට මේ ගනුදෙනු දෙක පස්සේ ගන්න වෙනවා. දැනට ඒක පොඩ්ඩක් තියාගෙන මේ ටික ගමු. මේ වගේ ගානක් හදද්දි මම අර රෙකමන්ඩ් කරනවා ඕනෙම වෙලාවක ලාභය හොයන්න කියද්දි හිමිකම තීරුව තමයි බලන්නේ. හිමිකම තීරුව බලන්න. ඒකේ තියෙන ගැණිලි අයින් කළා දාන්න. යෙදවීම හා ගැණිලි අයින් කළා. ඉතින් බලන්න මෙතන 30000ක ලාභයක් තියෙනවා මෙතන 40000ක ලාභයක් තියෙනවා. කොහොමද මෙතන 30000ක ලාභයක් ආවේ 70000ක බාණ්ඩ ලක්ෂයකට විකුණපු නිසා? කොහොමද මෙතන 40000ක ලාභයක් ආවේ ලක්ෂයක බාණ්ඩ 140000කට විකුණපු නිසා? මං කියන තරකේ තේරුම් ගන්න මේ මට්ටමේ ගාණක් හදලා දීර්ඝ ආකෘතියට ලාභය හොයන්න වුණොත් එහෙම ඔයාට ලක්ෂ 3 මෙතන 30000ක් ලාභයි මෙතන 40000ක් ලාභයි. මේක දල ලාභය වෙන්න එපා. ඒ තොග විකුණලා ලැබිච්ච ලාභය, තොග විකිණීමෙන් ලැබෙන ලාභය. තොගවල පිරිවැය ඔයා දන්නවා, විකුණුම් මිලත් ඔයා දන්නවා. ඉතින් විකුණුම් හා විකුණුම් පිරිවැය දන්නවා. ඒ අනුව මෙතන ලාභය 30000යි, මෙතන ලාභය 40000යි. මේ දෙක තමයි දල ලාභය. එහෙනම් ව්‍යාපාරේ කෙලින්ම දල ලාභය ගන්න 70000යි. තොග විකිණීම ආශ්‍රිතව ලැබෙන ලාභය දල ලාභයනේ ළමයි. එහෙනම් මෙතන දල ලාභය 70000යි. දල ලාභය 70000 ආවේ කොහොමද? 70000ක තොග ලක්ෂයකට විකුණලා. ඉස්සෙල්ලාම මේක ආවේ 70000ක තොග ලක්ෂයකට විකුණලා. ආයි පාරක් ලක්ෂයක තොග 140000කට විකුණලා. කොහොමනේ ආවේ? ඉතින් මේ තියෙන්නේ පිරිවැය, මේ තියෙන්නේ විකුණුම් මිල. ඒ කියන්නේ ඔය අවස්ථා දෙකේදී ඔයාලට ගන්න පුළුවන් විකුණුම් 240000යි නේ. විකුණුම් 240000යි. මේ තියෙන්නේ විකුණුම් පිරිවැය 70000 ලක්ෂ 170000යි. විකුණුම් 240000යි විකුණුම් පිරිවැය 170000යි. දල ලාභය 70000යි. දැක්කද තොරතුරු පුරවගත්ත විදිය විභාගෙදි ඉක්මනට එහෙම යන්න පුළුවන් ඔයාලට. ඊළඟ බලන්න මෙතන තව ඊට පස්සේ තියෙනවා වැටුප් කියලා 15000ක්. අපි වියදමක් විතර ගමු වැටුප් 15000. ගැන්ලි ගන්න එපා. මේ 6000 ලද වට්ටම් වෙනත් ආදායමකට ගන්න 6000ක් ලද වට්ටම. 7000 ගන්න දුන් වට්ටම්. 7000 ගන්න දුන් වට්ටම්. අමතර තොරතුරු දෙක ගන්න. එක 2015 මාර්තු මාසයේ සඳහා 3000ක දුරකථන බිල 2015 අප්‍රේල් 2 ලැබුණා. දුරකථන බිල අප්‍රේල් 2 ලැබුණා කියලා කියන්නේ ගෙවලා නැහැ, උපචිතයිනේ. නමුත් ඒක වියදමක් නේ. මෙතන ගන්න දුරකථන බිල. දුරකථන බිල 3000යි. එතකොට ඊළඟට කියනවා දීපල පිරිත උපකරණ වාර්ෂිකව 120ක් ෂේ කරයි. අන්න දැන් ෂේ ටික බලලා වියදමක් විතර මෙතෙන්ට ගන්න. මම පැත්තක හොයලා පෙන්නුවොත් එimhe ෂේ ගණනය කිරීම. උඩින්ම අපිට කියනවා නේද මේ මිනිස්සයා ව්‍යාපාරේ පටන් ගන්න වෙලාවේ ව්‍යාපාරේ යොදවලා තියෙනවා 1,50,000ක මුදල් සහ 60,000ක් වටිනා ලී බඩු. ලී බඩු යොදවලා තියෙනවා 60,000ක්. ඔය 60,000ක ලී බඩු යෙදෙව්වේ ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ 15 මාර්තු 1. ඔය ලී බඩු අවුරුද්දට ෂේ වෙනවා 120ක්.
නමුත් ගාන හදන්නේ එක මාසයකට නිසා මේකට 12න් එකයි. පැහැදිලි? 60 120ක් 12000යි 12න් එකක් කියන්නේ 1000යි. එහෙනම් මේ අවුරුදු ලීබඩු ෂය රුපියල් 1000ක් එන්න ඕන. 1000ක් එන්න ඕන. ඒ විතරක් නෙවෙයි යාලා පරිගණකයක් ගත්තනේ. අලුතෙන් පරිගණකයක් ගත්තා. ගත්ත පරිගණකයක් චේ කරන්න. ගනුදෙනුවක 5. 1,20,000ක පරිගණකයක් ගත්තා. ඒකත් අවුරුද්දට ෂේ කරන්න 20%ක්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ ඒ ගණන් වලට එහෙම කරන්න කියලා. පරිගණකේ ගත්තේ 2015 3.15. අන්නේ දිනේ ගැන විශේෂ අවධානයක් දෙන්න. පරිගණකේ අරගෙන තියෙන්නේ 2015 3.15. 3.15 කියන්නේ මාර්තු මාසේ දවස් 15කට පස්සේනේ. මාර්තු මාසෙත් දවස් 15ක් ගිහලා නම් මේක මාසෙම තිබ්බෙත් නෑනේ. අපි ගාන හදලා ඉවර කරන්න යන්නේ මාර්තු 31කින් ඉවර වෙච්ච මාසෙටනේ. ගාන හදන්න කියලා කියන්නේ මාර්තු 31කින් අවසන් වන මාසෙට. ඉතින් 3.15 තමයි මේක ගත්තේ. 3.15 ඉඳන් මාර්තු 31 වෙනකොට තිබිලා තියෙන දවස් 15යි. එහෙනම් මේක මාස භාගයයි තියෙන්නේ. එහෙනම් මේක මාසයකට ෂෙයා කරන්න යන්න එපා. ඔයාලට සිද්ධ වෙනවා මේක ෂෙයා කරන්න මාස භාගයකට. මේකෙන් 12න් එකක් ගත්තොත් මාසයයි ඒකෙනුත් භාගයයි. දැක්කද ෂෙයා කරන විදිය? 1,20,000ට 120ක් අවුරුද්දක ෂෙයා 12න් එකක් මාසික ෂෙයා ඒකෙන් භාගයක් මාස භාගික ෂෙයා 1,20,000ට 120ක් 24000යි 24000න් 12න් එකක් 2000යි භාගයක් 1000යි. එහෙනම් මේ වත්කම් දෙකේම ෂෙයා එනවා 2000ක් කියලා. ෂෙයා එනවා 2000ක් කියලා. වියදමක් ඉදර කරන ෂෙයා 2000යි. ෂෙයා එනවා 2000ක්. පැහැදිලිද වැඩි? වෙනත් ආදායම් 6000යි එතකොට 76000යි 15යි 25යි 27000යි. ශුද්ධ ලාභය 49000ක්. දැන් කෙනෙකුට මෙතන පිරෙන්නේ නැතුව අවුල් වගේ නම් මෙතන පුරවලා දාන්න පුළුවන් මේ. ලිපි ද්‍රව්‍ය ගත්තා කීයකද? ඉස්සෙල්ලාම කියනවා ලිපි ද්‍රව්‍ය ලක්ෂයක ඒවා ගත්තා කියලා. මම ගණුම් ගන්නම් ලක්ෂයක්. තව ගත්තද? මේ අත්පිට ගත්ත ලක්ෂනේ. අයිපාරක් ලිපි ද්‍රව්‍ය ණයට ගත්ත 1,50,000ක් නේ සෝරි. ලක්ෂනේ මේ එන්න ඕනේ. ගණුම් මෙතන ලක්ෂයයි. මෙතන 1,50,000 කියන්නේ 2,50,000යි. ඒකෙන් ආපසු යවුවා 30000ක් නේ. ඉතින් මෙතන ලිපි ද්‍රව්‍ය ලක්ෂයක ඒවා ගත්තා. ඉස්සෙල්ලාම ඒකෙන් 70000ක අවික්ක ලක්ෂෙන් 70000 ගියම 30000යි. ආයි 1,50,000ක ඒවා ගත්තා. ඒතර 1,80,000යි. ඒකෙන් 30000ක ඒවා යවුවා. ඒතර 1,50,000යි. 1,50,000න් ලක්ෂයක අවික්කම්. නා අවසාන දුකේ 50,000යි. වැඩි හරිනේ 2,50,000න් 80,000ක් ගියම 1,70,000යි. ඔය එහෙම නැතුව මෙතන විකුණුම් හා විකුණුම් පිරා විතරක් තිබ්බත් ලකුණු දෙන්නේ නෝ යාට. ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අහනවා හිමිකම හැදිච්ච විදිය පෙන්වන්න 2015 3යි 1 හිමිකම 2015 3යි 1 හිමිකම එයා ව්‍යාපාරයට යොදවපු ප්‍රමාණය. ඒ වගේම ව්‍යාපාරයට යොදවලා තියෙනවා 2015 3යි 1 උඩින්ම කියනවා
1,50,000ක මුදල් දැම්මා 60,000ක ලී බඩු දැම්මා 1,50,000 60,000 2,10,000 නේ. ඔන්න ආරම්භක හිමිකම. එයා පටන් ගත්තේ උහුමයි. ශුද්ධ ලාභය 49,000ක් ආවා. ගැනිලි කළා 30,000ක්. මේ අනුව 2015 3.31 හිමිකම 2,29,000. ඔන්නෝක තමයි බලාපොරොත්තු වෙච්ච උත්තරය. $60,000 හිමිකමට එන්නේ නැද්ද? මොකද 60,000? මොකද ළමයි 60,000 කියන්නේ? ඒ ආරම්භක වශයෙන් මම ඒකත් එකතු කළා තමයි ගත්තේ. 2,10,000 වුණේ 60,000ත් එක්කනේ. එමනේ. ඒ උඩින් ඒ මනුස්සයා ව්‍යාපාරේ පටන් ගන්නකොට මුදලින් 1,50,000යි 60,000ක ලී බඩුයි තමයි දැන් මේ කියන්නේ 2,10,000 උනේ එහෙම තමයි. ආරම්භක ප්‍රාග්ධනය කියලා ගත්තේ ඒ ගන්න. ඒ ගන්න දාලානේ ව්‍යාපාරේ පටන් ගත්තේ. මෙතන මේ ලාභ සමීකරණයක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ අවසාන හිමිකම හදලා පෙන්නන්න. අපි අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ශේෂපත්‍රය පෙන්නන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ආරම්භක ප්‍රාග්ධනයට ශුද්ධ ලාභය එකතු කළා, ගැනලි අඩු කළා. ඒතර එනවා අවසාන ප්‍රාග්ධනය. මේ තියෙන කතාවනේ. ඔය ගැනලි අඩු වෙනම වෙන්න ඕනේ. ගැනලි එකතු කරන්න බෑ. මොකද ගැනලි නිසා හිමිකම අඩු වෙනවනේ. නෑ ලී බඩු යෙදවීමක් කියලා කියන්නේ ආරම්භක වශයෙන් ඒක ආරම්භක ප්‍රාග්ධනය. කෙලිම අවුරුද්දේ මුල බිස්නස් එක පටන් ගත්තේ මුදල් සහ ලී බඩු කියන දෙක දාලානේ. ඒ නිසා අපි ඒක ආරම්භක විදිහට ගත්තා. යමු ඊළඟ ගානක් හදන්න. අපි ළඟට හදන්න යනවා ප්‍රශ්න අංකය 30. මේක 2016 level. 2016 level ප්‍රශ්න අංක 30. දැන් මොකද ඔයාලා හිතන්නේ? මේ ඉක්මනට වැඩි ළඟ කරගෙන යනකොට තමන්ගේ දැනුම ඉක්මනට අප්ඩේට් වෙන වගේ ඔයාලට තේරෙනවද? මේක ඒ වැඩේ වාසිය ඔබට දැනෙනවා නම් හිතට සතුටක් ඇති වෙන්න ඕනේ. මට වැඩ කරනවා නේ. වැඩ කරනවා. ඉක්මනට මේක කරගෙන යනවා. ඒ කියන්නේ මේක නිකන් අර සෙමිනාර් සීරීස් එකක් ටයිප් එකකට මම ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩේට තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරවන්න විශේෂයෙන්ම මට ඉන්න ඔලුගෙඩි ගාන වැඩ අවුලන්නේ මම පන්ති වැඩේ කරා යනවා. නමුත් වැඩ නොකෙරිච්ච ළමයෙකුට මට හිතෙනවා මේ වැඩසටහන ඇතුලේ ලොකු පෙළඹවීමක් තියෙනවා. මම කරන නිසා කියනව නෙවෙයි. ඒනට මම මේක හොඳට කරනවානේ. ඒ නිසා මටත් ආසයි ඇත්තටම මේ වගේ ඇත්තටම මේ මට ඕනේ කරන්නේ මම එදත් කිව්වා වගේ ප්‍රතිඵල අඩුවෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුත් අඩුවෙන් ගන්න. ප්‍රතිඵල අඩුවෙන් ගන්න වෙන මට්ටමක ළමයෙකුට ඒ ප්‍රතිඵලයේ ඔසවා තියන්න මේකෙන් හයියක් ලැබෙන්න තමයි අතන ඕනේ කරන්නේ. ඒ නිසා මේ අපි ඉක්මනට අපි වැඩේ කරා මෙහෙම අපිට අර එදත් කිව්වා වගේ අපිට කාගේවත් වැඩක් නැහැ එනවද නැද්ද වැඩක්. නමුත් සමහර ළමයි ඉන්න මේ වැඩසටහනට දැන් මේ මුල් පාඩම් දෙක තුනට සම්බන්ධ නොවුනට
ඉස්සරහ පාඩම් වලට සම්බන්ධ වෙන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවා මට එහෙම දැනලා තියෙනවා සමහර ළමයින්ගේ මැසේජ් වලින්. හරි. අපි යමු ඊළඟට. බලන්න. ඉක්මන හදන්න බලන්න. විනාඩි 10ක් අරගන්න කියවන්න හදන්න ඊට පස්සේ සාකච්ඡා කරමු. මම කියනවා මේකෙත් ගනුදෙනු 10 විතරද දාන්න ඕනේ. ගාන කියවලා බලන්න එහෙම කියනවද කියලා. දැන් එක ගානක එහෙම හැදුවා කියලා ඊළඟ ගානේ එහෙම හදන්න යන්නේ නැහැ. මේක එහෙමද කියන්නේ? මෙම ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගෙනුම් කරන සමීකරණ භාවිතයෙන් පෙන්වුම් කර එක් එක් අගේ ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණ යන සඳහන් කරනවා. ඔව්නේ. මේකෙත් කියන්නේ මෙම ගනුදෙනු වල බලපෑම. ඒ කියන්නේ ගනුදෙනු 10 තමයි. ඒකවත් එන්නේ.
බලමු. බලන්න මෙහෙමද හැදුවේ. මෙතන අපිට දෙනවා සමීකරණයක්. අපි මේ දෙන සමීකරණයටයි ගණිතණු ටික දාන්න ඕනේ. බලන්න සමන් සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යනවා. අද සමීකරණය තමයි දීපල උපකරණ ධන තොග ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන මුදල් සමානයි දිගු කාලීන ණය ධන වෙළඳ ගෙවිය යුතු දෑ එක ධන වෙනත් ගෙවිය යුතු දෑ ධන හිමිකම. බලන්න එතකොට ගනුදෙනු 80000ක බාණ්ඩ ණයට වික්ක මේ වය පිරිවැය 60000. 60000ක බාණ්ඩ 80000කට ණයට වික්ක 60000කින් තොග අඩු වෙනවා. වෙළඳ ලැබිය යුතු දේ 80000කින් වැඩි වෙනවා. හිමිකමට 20000 එකතු වෙනවා. දෙක 36000කට ණයට විකුණු බාණ්ඩ ආපසු එව්වා මේ වය පිරිවැය 30000යි. 30000 කේවා 36000කට ණයට විකුණලා තියෙනවා. මම මේක ඉස්සෙල් වගේම කරනම් 30000 කේවා විකුණලා තිබිලා තියෙනවා 36000කට. එතන අපිට ලාභයක් ලැබිලා තිබිලා තියෙනවා 6000ක. ආපසු එවනම් අනිත් පැත්ත. දැන් තොග වැඩි වෙනවා 30000කින් වෙළඳ ලැබෙච්ච දේ අඩු වෙනවා 36000කින් ලාභය අඩු වෙනවා 6000කින්. 3 පිරිවැය 10000ක වූ භාණ්ඩ තොගයක් පරිත්‍යාග කළා. තොග අඩු වෙනවා 10000ක්. හිමිකම අඩු වෙනවා 10000ක්. 4 ව්‍යාපාරයේ නඩත්තු වියදම් 10000ක් විය. මෙයින් 6000ක් සමන් විසින් පෞද්ගලිකව ගෙවනවා. ඉතිරිය ව්‍යාපාරය විසින් ගෙවුවා. ව්‍යාපාරයේ නඩත්තු වියදම් 10000යි. හිමිකමෙන් 10000ක් අඩු කරන්න ඕනේ. මෙයින් 6000ක් සමන් විසින් පෞද්ගලිකව ගෙවුවා. ඒ කියන්නේ ඇත්තටම මේ 6000 හිමිකමට නැවත එකතු කරන්න. එයාගේ පෞද්ගලික වියදමින් ගෙවලා. ඉතුරු 4000 ව්‍යාපාරයෙන් ගෙවුවා. මුදල් අඩු වෙනවා. ඊළඟ 5 15/7 දින 112ක වාර්ෂික පොලියට රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ගත්තා. පොලිය තාම ගෙව්වේ නැහැ. ලක්ෂ 3ක බැංකු ණයක් ගත්තා. මුදල් වැඩි වෙනවා. දිගු කාලින ණය වැඩි වෙනවා. මේකට බලන්න පොලිය මේ ගානේ ගිණුම් වර්ෂ ඉවර වෙන්නේ 16 මාර්තු 31 මේ ගන්න හදන්නේ කෙලිම අවුරුද්දකට. එතකොට ණය අරගෙන තින්නේ 15/7 එකනේ. 15/7 එක නම් ණය මුදල ගත්තේ 7 8 9 10 11 12 මාස 6යි නේ. මාස 6යි. මාස 6කට පොලි බලන්න.
මාස 6 නෙවෙයි. මේක ගිණුම් වර්ෂ ඉවර වෙන්නේ 16 3:31 මාස 6ක් නෙමෙයි මාස 9යි නේ. 15 7 එකන නෑ මුදල ගත්තේ. ඒතර 7 8 9 10 11 12 1 2 3 මාස 9යි. මාස 9යි. ලක්ෂ 3ක බැංකු ණයක් ගත්තා. පොලිය 112යි. මාස 9යි. මේ අනුව ණය පොලිය 27000යි. තාම ගෙවලා නැහැ 27000ක ණය පොලිය. 27000යිද 2700ද? හිමිකමෙන් අඩු කරන්න 27000ක් ණය පොලි. ඒක වෙළඳ ගෙවිය යුතු දෑ නෙමෙයි වෙනත් ගෙවිය යුතු දෑ වලට එකතු කරන්න. ඒක නුපිචිත වියදමක්. 5. sorry 6. 2016 3:31 දින 2,80,000කට අත්පිට මුදලට ත්‍රිරෝද රථයක් ගත්තා. ත්‍රිරෝද රථයක් ගත්තාම 2,80,000කින් මුදල් අඩු වෙනවා. දීපල පිරිත උපකරණ වැඩි වෙනවා. හත ණයගැතියෙකුගෙන් අය විය යුතු රුපියල් 30000ක මුදල ණය හිමියාට ගෙවිය යුතු 50000ක එරෙහිව හිලව් කළා. ඉතිරිය මුදලින් ගෙවුවා. අපිට ණයගැතියෙක්ගෙන් ලැබෙන්න තියනලු 30000ක්. අපි ණය හිමියෙකුට ගෙවන්න තියනලු 50000ක්. ඒතර ණය හිමියෙකුට ගෙවන්න තියෙන 50000 වෙළඳ ගෙවිච්ච දෑ වලින් අඩු වෙනවා. ඒකට හිලව් කරන්නේ ණයගැතියෙක්ගෙන් ලැබෙන්න ඕනේ 30000ක්. ඒතර ණයගැතිය අඩු වෙලා යනවනේ. වෙළඳ ලැබිච්ච දෑ 30000කින් අඩු වෙනවා. ඉතිරි ප්‍රමාණය මුදලින් ගෙවුවා 20000ක් මුදලින් ගෙවනවා. වෙළඳ ගෙවිය යුතු දෑ 50000කින් අඩු වෙනවා. ඒකට 50000ක 30000ක ණයගැතියක හිලව් කරනවා. ඊටු 20000 මුදලින් ගෙවනවා. එහෙනම් මේ දෙක අඩු වෙලා මෙතන ඒ ප්‍රමාණයෙන් වෙළඳ ගෙවිච්ච දෑ අඩු වෙනවා. 12000ක සමන්ගේ ජීවිත රක්ෂණ වාරිකය ගෙවුවා. නමුත් සමන් කියන අයිතිකාරයා අයිතිකාරයාගේ ජීවිත රක්ෂණයක් ව්‍යාපාරයෙන් ගෙව කියන්නේ ගැනිල්ලක් නේ. එහෙනම් 8 වෙනි එක හිමිකමෙන් අඩු කරන්න 12000ක් මුදල් වලින් අඩු කරන්න 12000ක් ඒක ගැනිල්ලක්. 9 ගනුදෙනු අංක 1ට අදාළව ලැබිය යුතු මුදල 105ක වට්ටමක් අඩු කරලා ලැබුණා. ගනුදෙනු අංක 1ට අදාළව ලැබිය යුතු මුදල 80000යි නේ. මේ 80000 ලැබෙන්නේ 105ක් අඩු කරලා. 80000ට 105ක් 4000යි. ඊළඟ 80000ක ණයගැතියෙක් අඩු වෙලා මුදල් ලැබෙනවා 76000ක්. හිමිකමෙන් අඩු කරන්න 4000 දුන් වට්ටම්. 10 පෙර වර්ෂයක බොල් ණය ලෙස කපාහල 15000ක් ලැබුණා. ආපසු ලද බොල් ණය 15000ක් මුදල් වලට එකතු කරන්න 15000ක්. අපි බොල් ණයක් කියලා කපලා දාලා තිබ්බේ නොලැබෙයි කියලා හිතපු මුදලක් ලැබිලා අපිට දැන් ඒක වාසියක් වෙනවා. හිමිකමට එකතු කරන්න 15000ක්. මේක ආපසු ලද බොල් ණය. ඔන්න ගනුදෙනු 10 සමීකරණයට දාපු විදිය. දැන් අහනවා 2016 3:31 සංශෝධිත මුදල් ශේෂය. මුදල් ශේෂය සංශෝධනය කරන්න. බලන්න උඩින් මේකේ දීලා ඇති ආරම්භක මුදල් ශේෂය කීයද? සරල ප්‍රශ්නයක්. සමන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. 16 3:31 අවසන් වර්ෂයේ කෙටුම්පත් ආදායම් ප්‍රකාශයේ ලාභය ලක්ෂ 6ක් තිබ්බා. කෙටුම්පත් මූලතත්ත්ව ප්‍රකාශයේ 50000ක මුදල් ශේෂයක් තිබ්බා. අතරම යාළගේ දැනට තිබිලා තියෙනවා මුදල් ශේෂයක් රුපියල් 50000ක.
හරිද? මේක සරලව මෙහෙම හිතන්න. බලන්න මුදල් වලට වෙච්ච වෙනස. මෙතන සමස්ත බලපෑම ධන ගානක් වුණොත් ඒක මේකට එකතු කරන්න. ඍණ ගානක් වුණොත් මේකෙන් අඩු කරන්න. එන්න සිම්පල්. ලක්ෂ 3යි 2,80,000ක් ගියාම ධන 20000යි 4000ක් ගියාම ධන 16000යි ධන 16යි ධන 16යි ඍණ 20000යි ඍණ 4යි ඍණ 16යි 76 ඍණ 16 කියන්නේ 60යි 60යි 15යි 75යි මුදල් මත ඇති වෙලා තියෙන 75000ක ධන බලපෑමක් නේද මේ ගනුදෙනු මත මුදල් ශේෂය සුද්ධ වශයෙන් 75000කින් වැඩි වෙනවනේ එහෙනම් 50000කට 75000ක් එකතු කරන්න මෙන්න තියෙනවා මුදල් ශේෂය වැඩි වීම යනු 1,25,000ක් නේද මුදල් ශේෂය වෙන්නේ නිවැරදි එහෙනම් නිවැරදි මුදල් ශේෂය ලක්ෂ 3යි 2,80,000ක් ගියාම ඍණ 20000යි ධන 20000යි ඍණ 16000යි ධන 16000යි ධන 16යි ඍණ 20යි කියන්නේ ඍණ 4යි ඍණ 4 ඍණ 12යි ඍණ 16යි 70 16ක් ගියාම 60යි 60යි 15 75යි මං හරි ඊළඟ මුදල් ගිණුමක් ගහන එකේ තේරුමක් නැහැ නේද මේ වගේ වෙලාවක බොරුවට කාලේනාස්ති කිරීමක් නේද ලේසියෙන් හදන්න පුළුවන් ගාන ඇයි අපි මුදල් ගිණුමක් හදලා අමාරු කරගන්නේ නේ දැන් බලන්න මේ හිමිකම මත ප්‍රාග්ධනයේ යෙදවීම සහ ගැනීම තියෙනවා නම් ඒව නැතුව අපි මෙතනින් ලාභය හොයාගන්න පුළුවන් නේ මුලින්ම හිමිකමේ වැඩිවීමක් වුණා 20000ක මේක ලාභයක් නේ මේක දුන්වට්ටමක් නේ ගනුදෙනු අංක 3 ගනුදෙනු අංක 3 කියන්නේ නඩත්තු වියදම් 10000යි මේ 3 කියන්නේ භාණ්ඩ පරිත්‍යාගනේ මේකත් වියදමන්නේ 4 කියන්නේ නඩත්තු වියදම් 10000යි ඒකත් අපිට ගන්න පුළුවන් වියදමක් නමුත් මේ 6000 ගන්න එපා එයා ඒක පෞද්ගලිකව ගෙවුවා මේක යෙදවීමක් ඊට පස්සේ 27000 තමයි ණය පොලි ඒකත් ගන්න පුළුවන් වියදමක් කියලා ඊළඟ 12000 ගැනිල්ලක් ඒක ගන්න බෑනේ 12000 ගැනිල්ලක් එයාගේ ජීවිත රක්ෂණය 4000 දුන්වට්ටමක් නේ 15000 ආපසු ලද බොල් ණයක්. ඉතින් අත්‍තරම මේ ගනුදෙනු වල 20000 අපි ගත්තොත් මේ ගනුදෙනු වල තිබ්බ ආදායම් මෙතන තිබ්බ ආදායම් තමයි 20000 මේ 6000 මෙතන තිබ්බ වියදමක් මේ 10000 මෙතන තිබ්බ වියදමක් මේ 10000ත් මෙතන තිබ්බ වියදමක් මේ 27000 මෙතන තිබ්බ වියදමක් 4000 මෙතන තිබ්බ වියදමක් 15000 මෙතන තිබ්බ ආදායමක් මේ ගනුදෙනු වල ආදායම් තිබිලා තියෙනවා 35000ක් වියදම් තිබිලා තියෙනවා 10යි 20යි 30යි 27යි 57000ක් නේ මේ අනුව මෙතන ඍණ 22000ක බලපෑමක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ගනුදෙනු මත ලාභය අඩු වෙලානේ. මේ ගනුදෙනු මත ලාභය අඩු වෙලා. අපිට උඩින් කියනවා කෙටුම්පත්. කෙටුම්පත් කියලා කියන්නේ මෙයාලා කලින් ලාභය හෙව්වලු ඒක වැරදිලු. කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ ලක්ෂ 6ක ලාභයක් තිබ්බලු. කෙටුම්පත් ලාභයක් තිබ්බ ලක්ෂ 6ක.
මේ ගනුදෙනු මත ලාභය අඩු වුණා. ලාභය අඩු වීම 22000යි. ලක්ෂ 6ක ලාභය 22000කින් අඩු වුණා නම් මෙන්න නිවැරදි ලාභය 578000යි. පැහැදිලිද කරපු දේ? මේ ගනුදෙනු ටික මත ලාභයට වෙච්ච බලපෑම 22000ක අඩුවීමක්. දැනට යාලා හොයලා තියෙන ලාභය ලක්ෂ 6යි. ඒක 22000කින් අඩු වෙනවා. එතකොට ඉතුරු වෙනවා 578000ක. ඔය හරියට හැදුවද ඔයාලා? ඒ අවුරුද්දේ ලකුණු 15ක් එකට දීලා තිනවා නේ. යමු 2017 ඒ ලෙවල් ප්‍රශ්නේ අභ්‍යාස අංක 31. විසි 2000 කියන්නේ මොකක්ද? මේ ලාභය අඩුවීමනේ. මේ ගනුදෙනු මත ලාභය අඩුවීම 22000යි. යබුලන් ගන්න. යන අභ්‍යාසය 31 ඒක 2017 A level. දෙදස් 17 ජනවාරි මාසය තුළ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු වල බලපෑම ගිණුම් කරන සමීකරණය තුලින් නිරූපණය වේ. මෙම මාසය තුළ අයිතිකරු විසින් කිසිදු මුදලක් ව්‍යාපාරයෙන් අරගෙන නැහැ. එතකොට මෙන්න ගනුදෙනු වල බලපෑම අවශ්‍ය වන්නේ 1 සිට 10 දක්වා ඇති ගනුදෙනු වල වටිනාකම් සහිතව විස්තර කරන්න. 17 1 දිනෙන් අවසන් මාසය සඳහා ලාභය හෝ අලාභය හොයන්න. වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කළා 17 ජනවාරි 31 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න. ඉක්මනට ලියන්න බලන්න ඉස්සෙල්ලාම ගනුදෙනු ටික මොනවද කියලා.
බලමු නේද අපි. දෙදස් 17 ජනවාරි මාසය තුළ සිදු වූ ගනුදෙනු වල බලපෑම පහත ගෙනුම් කරන සමීකරණ තුළින් නිරූපණය වේ. මෙම මාසය තුළ අයිතිකරු කිසිදු මුදලක් ව්‍යාපාරයෙන් ලබාගෙන නැත. අන්න හොඳ පොයින්ට් එකක් හරි කල්පනාවෙන්. අයිතිකාරයා කිසිදු මුදලක් ලබාගත්තේ නැහැ කියලා කියන්නේ ළමයිනේ ගැනිලි නැහැ. නිකන්වත් ලියන්න එපා ගැනිලි කියලා එකකවත් ගැනිලි නැහැ. එතක මම කැමතිවා මෙන්න මේ සමීකරණේ පොඩ්ඩක් මේ විදිහට අධ්‍යයනය කරනවා නම් බලන්න. ඔය සමීකරණේ මේ තීරු ටික වත්කම් වල දීපල පිරිත උපකරණ තියෙනවා, තොග තියෙනවා, වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා, බැංකුවේ ඇති මුදල්, වගකීම් වල බැංකු ණය වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. හිමිකම යටතේ ප්‍රාග්ධනයේ රඳවගත් ඉපැවුම් තියෙනවා. දැන් මේක මේ ප්‍රාග්ධනය සහ රඳවගත් ඉපැවුම්. ප්‍රාග්ධනය කියන්නේ අපි යොදවන ප්‍රාග්ධනයේ ගැනලි වල බලපෑම. රඳවගත් ඉපැවුම් කියන්නේ ලාභ. ඒ කියන්නේ මෙයාලා ලාභ ව්‍යාපාරයට ලැබෙන සියලුම ලාභ අතීත වර්තමාන සියලු ලාභ මේ රඳවගත් ඉපැවීම යටතේ ගලපනවා. එහෙනම් මෙතනින් තේරුම් ගන්න ප්‍රාග්ධනය යටතේ ගලපන්නේ එක්ක යෙදවීමක් නැත්නම් ගැනිල්ලක්. ප්‍රාග්ධනය යටතේ දාන්නේ යෙදවීම හා ගැනලි. රඳවගත් ඉපැවීම යටතේ දාන්නේ ආදායම් හා වියදම්. රඳවගත් ඉපැවීම කියන්නේ ලාභ. ලාභවල එකතුව. එහෙනම් මෙතන හිමිකම සමන්විත වන්නේ ප්‍රාග්ධනය සහ රඳවගත් ඉපැවීම වල එකතුවෙන්. ප්‍රාග්ධනය යනු ප්‍රාග්ධනය යෙදවීම හා ගැනලි වේ. රඳවගත් ඉපැවීම යනු ආදායම් හා වියදම් වේ. ඒක ඔළුවේ තියාගෙන තමයි ඔයා මේවා ලියන්න ඕනේ. මේ ගනුදෙනු 10 මොනවද? 1. දීපල පිරියත උපකරණ වැඩි වෙලා බැංකු ණය වැඩි වෙලා. කියන්න පුළුවන් බැංකු ණයක් ඇසුරින් දීපල පිරියත උපකරණ ගත්තා. දීපල පිරියත උපකරණ ණයට ගත්තා. 2. තොග වැඩි වෙනවා වෙළඳ ගෙවිය යුතු දා වැඩි වෙනවා. තොග ණයට ගත්තා. තොග ණයට ගත්තා. 3. බැංකු මුදල් වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරු මුදල් යෙදවීමනේ. මොකද එතන ප්‍රාග්ධනය යටතට දාලා තියෙන නිසා මුදල් යෙදවීමක් කියලා ගන්න. ඒක ආදායමක් නෙවෙයි. 4. මුදල් ශේෂය අඩු වෙලා රඳවගත් ඉපැවීම අඩු වෙලා අනිවාර්යයෙන්ම වියදමක්. මුදලින් ගෙවූ වියදමක්. 4 මුදලින් ගෙවූ වියදමක්. 5. 1000ක තොග අඩු වෙලා වෙළඳ ලැබිය යුතු දා 1800ක් වැඩි වෙලා රඳවගත් ඉපැවීම 800ක් වැඩි වෙන්නේ ඇයි? 1000ක තොගයක් 1800ට ණයට වික්කා. එතන ලාභය 800යි. 1000ක තොගයක් 1800ට ණයට වික්කා. ලාභය 800යි. 6. වෙළඳ ලැබිය යුතු දා අඩු වෙලා වෙළඳ ගෙවිය යුතු දා අඩු වෙනවා. අපි කලින් ගානේ ඔය වගේ එකක් හැදුවා අපිට තේරෙන්න ඕනේ. ණය ගතියෙකුට ණය හිමියෙක් හිලව් කළා නේද? ණය ගතියෙකුගෙන් ලැබෙන්න තිබ්බ මුදල ණය හිමියෙකුට පවරලා. අසිත කියන මනුස්සයා මට සල්ලි දෙන්න තිබ්බා. මම 20ට දෙන්න තිබ්බා. මං අසිතවයි 20ටයි සෙට් කළා. අසිතකින් මට එන්න දිනක මං අසිතට කිව්වා අසිත ඔයා 20ටත් එක්ක බලාගන්න. මට සල්ලි දෙන්න එපා 20ට දෙන්න කියලා. 20ට කියලා කිව්වා 20 ඔයා අසිතකින් ඉල්ල ගන්න. ඔන්න මෙතනින් එහාට අපේ අතේ සම්බන්ධයක් නැහැ කියලා. ඒකනේ වෙලා තියෙන්නේ. අසිත 20 කියන්නේ කවුද ඉල්ලහලා යවන්න එපා. මම නිකන් කිව්වේ. 7 දීපල පිරිත උපකරණ ෂෙයා වෙන්න ඕනනේ. 7 ෂෙයා. 8 වෙළඳ ලැබිය යුතු දා අඩු වෙලා රඳවගත් ඉපැවීම අඩු වෙලා අපිට කියන්න පුළුවන් බොල් ණයනේ. වෙළඳ ලැබිය යුතු දා අඩු වෙලා රඳවගත් ඉපැවීම අඩු වෙන්නේ බොල් ණය. මහා පරිමාණ බොල් ණයක්. මහා පරිමාණ බොල් ණයක් 1,50,000ක බොල් ණයක් විතර ගන්න වෙනවා. 9 බැංකුවේ මුදල් අඩු වෙලා බැංකු ණය අඩු වෙලා හිමිකම අඩු වෙලා. ඇයි? 1,80,000ක බැංකු ණය වාරිකයේ ගෙවුවා. ඒක ඇතුලේ 30,000ක පොලිය. බැංකු ණය වාරිකයේ 180යි පොලිය 30,000යි. ඒකෙන් බැංකු ණය ගෙවුනේ 150යි නේ. 180ක ණය වාරිකයක් ගෙවීමේදී පොලිය 30,000ක් ගෙවුවා. 10 තොග 200ක් වැඩි වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ 250ක් අඩු වෙනවා. රඳවගත් ඉපැවීම 50ක් අඩු වෙනවා. ඇත්තටම මේක ආපසු එවුම් ළමයි.
200ක භාණ්ඩ 250ක ණයට විකුණලා තිබ්බ එකක් ආපහු සෙවලා. අපි මේක විකුණලා තිබිලා තියෙන 250කට. හැබැයි 250කට විකුණලා තිබිලා තියෙන 200ක භාණ්ඩ. 200ක භාණ්ඩ 250කට විකුණා තිබුව අතර ඒවා ආපහු සෙව්වා. එතන තිබිලා තියෙනවා 50ක ලාභයක්, දැන් ඒක නැති වෙනවා. ඒකට තේරෙනවා අපි කරපු දේවල් වලින්ම තමයි මේවා තියෙන්නේ. නොකරපු කිසි දෙයක් ඉන්නේ නැහැ. හිතෙන්ද යෝනේ පටපට ගාලා. එකෙන් කියන්නේ ගනුදෙනුව විස්තර කරන්න. දෙකෙන් කියන්නේ මාසයේ ලාභය හෝ අලාභය. අතර මේ ගානේ මාසයේ ලාභය හොයනවා කියන්නේ වෙන සිම්පල් කේස් එකක්. ගොම් පාට් එකක් ඇයි? ඉතින් අර කෙරෝලේ රඳවගත්ත පෙම් තීරුව තියෙනවනේ. බොරුවට මහන්සි වෙන්න එපා ගණන් හදනකොට. දැන් මෙතන බලන්න රඳවගත්ත පෙම් තීරුව. මේක රඳවගත්ත පෙම් තීරුවේ අවුරුද්දේ මුල රඳවගත්ත පෙම් 1200යිනේ. අවුරුද්දේ අග රඳවගත්ත පෙම් 1320යිනේ. එතකොට රඳවගත්ත පෙම් 1200 සිට 1320 වෙලානේ. මේ ගානේ රඳවගත්ත පෙම් වල තනිකරම තියෙන ලාභය කියලා මම ඔයාලට කිව්වනේ. අවුරුද්දේ මුල වෙනකොට තිබිලා තියෙන මුළු ලාභවල එකතුව 1200යි. ඔබ දන්නවා සමාගම් පාඩම කරලා තියෙනවා නම් සමාගම් වල රඳවගත්ත පෙම් කියන්නේ යාලා දිගටම තියාගෙන යනවනේ. හැමදාම ලැබෙන ලාභ රඳවගත්ත පෙම් වල. ඉතින් මාසේ මුල රඳවගත්ත පෙම් තිබිලා තියෙනවා 1200ක්. මාසේ අග වෙනකොට 1320ක්. 1200 1320 වුණා කියන්නේ 120ක වැඩිවීමක්. 120න් වැඩි වෙන්නේ ඇයි? ඒක තමයි ලාභයනේ. එහෙනම් මාසයේ ශුද්ධ ලාභය කීයද? 1,20,000යි. හදන්න දෙයක්වත් නැහැ නේ. රඳවගත්ත ඉපැවුම් වල වෙනස ගන්න කෙලින්ම ශුද්ධ ලාභය විදියට. 120 තමයි ශුද්ධ ලාභය. ගාන කියවලා තේරුම් ගත්තා නම් නිකම්ම හදා ගන්න පුළුවන්. සමීකරණ ගානේ මුළු ලකුණු දාන කොට දාන්න පුළුවන් ළමයි. ඊළඟ අපෙන් අහනවා තව කොටසක්. වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න. ඉතින් සරල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න කියනවා 2017 ජනවාරි 31 වත්කම් හා වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න. ඒතර ව්‍යාපාර නම ලියන්න ඕනේ. පරිණාමයක් දෙන්නේ නැහැ. ව්‍යාපාරේ නම 2017 ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ජංගම නොවන වත්කම් මේ ගන්නේ දීපල පිරියත හා උපකරණ දීපල පිරියත හා උපකරණ තියෙනවා 2950ක්. තොගය 750යි. මේ ජංගම වත්කම් කියලා වර්ග කරන්න කියනවනේ එවලියම ලස්සනට. ඊළඟ වෙළඳ ලැබිය යුතු දා 1400යි. බැංකු මුදල් 220යි. එතකොට එතන 70යි මුළු වත්කම් 5320ක් නේ. ඊට පස්සේ හිමිකම සහ වගකීම්. හිමිකම එතන ආරම්භක ප්‍රාග්ධනය
අපිට ගන්න නැතරම ආරම්භක ප්‍රාග්ධනය 1000යි. sorry 1000 නෙමෙයි. ආරම්භක ප්‍රාග්ධනය ගන්න වෙන්නේ රඳවගත් ඉපෙවුම් එක්කනේ නේ. 1000යි 1200. ඒ කියන්නේ 2200. නැතකොට මේකේ කෙලින්ම අවසාන හිමිකම දාන්නත් තිබ්බා. නමුත් අපි මෙහෙම 1000ක් තියෙනවා 1200ක් තියෙනවා ආරම්භක ප්‍රාග්ධනය. මේකට ශුද්ධ ලාභය අපි ගත්තනේ 120යි. 1200 1320 වුණා. අමතර ප්‍රාග්ධනය 600යි. ඒතර උත්තරේ 2920යි. 1600 1320 2920යි. ජංගම නොවන වගකීම් මේ කියන්නේ ජංගම නොවන වගකීමක් විතර බැංකු ණය 1850යි. ජංගම වගකීම් වෙළඳ ගෙවිය යුතු දේ විතරයි තියෙන්නේ 550යි. පන්දාස් 320යි නේ. ඔක තමයි ගානේ බලාපොරොත්තු වෙච්ච උත්තරය. ඊළඟ මේක මේ ප්‍රශ්න අංක 32 2018 A level එක ඔයා ගෙදරදී හදාගන්න. මොකද ඒකට හේතුව ඒක චූටි ගානක්. ඇත්තටම බොහොම සරල ගානක්. අනිත් එක ඒකේ බැංකු සසුතුම් කැලලක් තියෙනවා. අපි ඉතින් බැංකු සසුතුම් ප්‍රකාශයේ පාඩම ඉස්සරහට කරනවා. මේකේ පළවෙනි කොටස විතරයි සමීකරණය. මම දැම්මේ නැත්තම් 2018 ගාන නැත්තේ කියලා බලයි කියලා. ඉතින් ඒක ඇත්තටම තියෙන්නේ ඉස්සෙල්ලාම සමීකරණ ඊට පස්සේ මුදල් ලැබීම ජර්නල ඊට පස්සේ බැංකු සසුතුම. බැංකු සසුතුම් ප්‍රකාශය ඉස්සරහට කරනවා. මේ පාඩම ගෙදරදී හදන්න. ඔයා තනියෙන් හදාගන්න ඒ ගාන 18. ප්‍රශ්නක 33 2019 අපි ඒක දැන් හදමු. කියවන්න ගාන අභ්‍යාසය 33 2019 level කමල් විසින් 2018 4 දින ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරයේ 19/3/31 දිනට කිටුම්පත් මූල්‍ය ප්‍රකාශ වලින් උපුටා ගන්න ලද ශේෂ. කිටුම්පත් මූල්‍ය ප්‍රකාශ කියන ළමයි වැරදි සහිතව හදපු මූල්‍ය ප්‍රකාශ. එයාලා දන්නවා ඒවා වැරදි කියලා වැරදි ශේෂ වට දෙනවා. බලන්න කිටුම්පත් මූල්‍ය ප්‍රකාශ වලින් උපුටාගත් ශේෂ දීපල විරුත් උපකරණ තොගය මේ දෙන ශේෂ බලන්න ව්‍යාපාරේ පටන් ගත්තේ 18/4/1 මෙම ව්‍යාපාරයේ 19/3/31 ශේෂයි දෙන්නේ. මෙන්න මේ දින ගැන හරි කල්පනාවෙන්. ව්‍යාපාරේ පටන් ගත්තේ 18/4/1. ඔයාලට ශේෂ දෙන්නේ 19/3/31. ඒ කියන්නේ අවුරුද්ද අග. දීපල විරුත් උපකරණ තොගය ගිණුම් කරන වාර්තා මත පදනම් වෙළඳ ලැබිය යුතු දෑ කලින් ගෙවූ කුලී මුදල් ශේෂය වෙළඳ ගෙවිය යුතු දෑ උපචිත පොඩක් පොඩ හදාගන්න එක උපචිත මොනවද කියලා පේන්නේ නැහැ. මම කියන්න මට විනාඩි දෙන්න.
ඒක උපචිත වියදම්. උපචිත වියදම් කියලා හදන්න ළමයි. ඒක උපචිත වියදම් වෙන්න ඕනේ. ටියුට් එක හදාගන්න උපචිත වියදම් කියලා. ඊළඟ ලද අත්තිකාරම් 2019 3.31 අවසන් වර්ෂය සඳහා ලාභය 18.4 එකගෙන හඳුන්වා දුන් ප්‍රාග්ධනය. තරමක් වෙනස් විදිහට ගාන තොරතුරු දීලා තියෙනවා හිම්මෙන් කලවම් කරලා නේ. ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමකින් සිදු කරනවා. 19 3.31 අවසන් වර්ෂය සඳහා කිටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී පහතයිතම සැලකිලිටගෙන නොමැති බව පසුව හෙළිදරව් විය. එයාලා මූල්‍ය ප්‍රකාශ හදනකොට මේ තොරතුරු සැලකිලිටගෙන නැහැ කියලා පසුව අනාවරණය වුණාලු. එතකොට 19 3.31 අවසන් වර්ෂය සඳහා දීපල පිරියත උපකරණ මත ෂෙය දාලා නැහැ. 19 මාර්තු මාසය සඳහා ප්‍රදර්ශනාගාරයේ කුලිය 80000ක් කලින් ගෙවූ කුලිය ගිණුමෙහි ඇතුළත් කර ඇත. 19 මාර්තු මාසය සඳහා 5000ක විදුලි බිල 19 3.31 ගෙවා හෝ ගිණුම්ගත කර නැත. ඔබ ගණතුණු ගොඩක් දීලා ඔය කියවන එක ඇත්තටම තේරුමක් නැහැ. අපි ගානේ අවශ්‍ය දේ බලලා ඉමු. 1 සිට 10 දක්වා ඊතම වල බලපෑම අගයන් සහිතව සමීකරණය හදන්න. එක එක අගය ඉදිරියෙන් වැඩි වේද අඩු වේද කියලා දාන්න. එතෙන්දි මේ ආකෘතිය පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම ඔය ආකෘතිය දාලා සමීකරණ හදන්න තියෙන්නේ නේ. මෙතන මේ තියෙන ඒවැ මොකුත් වැදගත් දෙයක් නැහැ. මෙතන තියෙන 1 2 3 4 කියලා. මේ ගණුදුන වල අංක තියෙන 1 2 3 4 ඒක. අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නෙන් මේ ගණුදුණු සමීකරණයට දාගෙන යන්න. ඊට පස්සේ 19 3.31 අවසන් වර්ෂයේ කිටුම්පත් ලාභයේ නිවැරදි කිරීම දක්වන ප්‍රකාශයක් ලාභ හදන්න සංශෝධනය කරන්න. 3 ඉහත අයිතම 2 3 4 9 10 නිවැරදි කිරීමට ජර්නල් සටහන්. අපි වැරදි නිවැරදි කිරීම පාඩම පස්සේ කරමුකෝ. ඒක අවශ්‍ය නැහැ. 1 සහ 2 ඉක්මන කරන්න බලන්න. ඉක්මන මේ වගුව ගහලා ඉවර වෙලා ගණුදුණු 10 සමීකරණයට දාන්න බලන්න. මුඩි වෙලාවෙ මම දෙන්නේ මොකද කාලය ගත වෙන නිසා. අපි ජර්නල් සටහනත් බලමු. ඒක අතරින් අවශ්‍ය නැහැ. සාකච්ඡා කරා යනකොටම ජර්නල් සටහනත් බලමු.
මම ගන්න හදන්නම්. හදන්න නේද? හදන්නද? බලමු. එක 1931 අවසන් වර්ෂයේ ෂය දාලා නැහැ 500ක්. දීපල පිරිත උපකරණ වලින් 500ක් අඩු කරන්න හිමිකමෙන් අඩු කරන්න ෂය. මාර්තු මාසයේ සඳහා ප්‍රදර්ශනාගාරයේ කුලිය 80000ක් කලින් ගෙවූ කුලිය ගිණුමේ ඇතුළත් කළා. දැන් අතරම කලින් ගෙවූ කුලිය ගිණුම තමයි දාලා තියෙන්නේ ප්‍රදර්ශනාගාරයේ කුලිය. ඒක කලින් ගෙවූ කුලියක් නෙවෙයිනේ මේ මාසේ කුලියනේ. එන එක කලින් ගෙවූ කුලිය වලින් අයින් කරලා වියදමක් කියලා සලකන්න 80ක් නේ. කලින් ගෙවූ කුලියක් නෙවෙයි මාර්තු මාසය කියන්නේ මේ අපි ඉන්න අවුරුද්දේ අන්තිම මාසය. එනුව මේ 80000 කලින් ගෙවූ වියදම් වලින් අඩු කරන්න. කලින් ගෙවූ කුලින් වලින් 80 අඩු කළා. ඒක වියදමක් කියලා සලකලා හිමිකමෙන් අඩු කරන්න. ඒක කලින් ගෙවූ කුලියක් නෙවෙයි. 3 19 මාර්තු මාසය සඳහා 5000ක විදුලි බිල 19/3/31 දිනට ගෙවා හෝ ගිණුම්ගත කළා නැහැ. අවසාන විදුලි බිල 5000යි උපචිත විදුලි බිලක්. හිමිකමෙන් එක 5000 අඩු කරන්න. උපචිත වියදම් වලට එකතු කරන්න. 4 19/3/30 පිරිවෙ 80000කට ගත්ත භාණ්ඩ ගිණුම් පොතල සටහන් කළා නැහැ. 80000 කියලා ණයට ගත්ත භාණ්ඩ තොගයට එකතු කරන්න. වෙළඳ ගෙවිය යුතුද? වැඩි වෙනවා. 5 19/3/30 දිනට පිරිවෙ ලක්ෂ 2ක භාණ්ඩ ලක්ෂ 4ට අත්පිට මුදලට වික්කා. මේක පොත්වල සටහන් කළේ නැහැ. කෙසේ වුවද මේ සඳහා ලද චෙක් පත 2019 4 දින බැංකුවෙහි තැන්පත් කර ඇත. ඒ කියන්නේ මේක මුදල් ශේෂයට බැංකුවේ ගිහිල්ලා තියෙනවනේ. බැංකුව මේක කියන්නේ ඒකනේ. මේක අපි ගිණුම්ගත කළා නෑ. චෙක් එක බැංකුවට ගියා රයිට්. ඒතර පිරිවැය 200ක බාණ්ඩ 400කට අත්පිට මුදලට වික්කා. තොග අඩු වෙනවා 200ක. මුදල් වැඩි වෙනවා 400ක්. ලාභයේ 200 හිමිකමට එකතු කරන්න. 6 පිරිවැය රුපියල් 40000ක තොග අයිතම වර්ෂය තුල විනාශ වූ අතර එම අයිතම විකිණිය හැකි තත්ත්වයක නොතිබුණි. කෙසේ වුවද මෙම අයිතම පිරිවැයට 19/3/31 දිනට තොගේ ඇතුළත තිබූ අතර ඒවට උපලබ්ධියක් නැහැ. ඒ කියන්නේ 40000ක තොගයක් හානි වෙලා ඉච්චරයි. මේක තොගේ තියෙන එක වැරදි. එහෙනම් මේක අඩු කරන්න. මේ 40000 තොග වලින් අඩු කළා. ඒක හිමිකමෙන් අඩු කළා. 7 අයිතම 40ක් මිලට ගැනීම සඳහා ගනුදෙනු කරුවෙකු විසින් නැණුමක් ඉදිරිපත් කළා. එම භාණ්ඩවල විකුණුම් මිල 2,40,000ක් වූ අතර මෙම මුදල වර්ෂය තුල ලැබී ඇත. මෙම මුදල ලද අත්තිකාරම් ගිණුමේ සටහන් කර ඇත. කෙසේ වුවද මෙම අයිතම වලින් අඩක් පමණක් 19/3/30 ගණන විට ගනුදෙනු කරුවන්ට බෙදා හැරී ඇති අතර ඒවායේ පිරිවෙ 80000කි. තවද මෙම බෙදා හැරීමට අදාළ කිසිදු සටහනක් තියලා නැහැ. ඉදිරි වර්ෂ භාණ්ඩ බෙදා හැරිය යුත්තේ ඉදිරි වර්ෂය තුලයි. ඉස්සෙල්ලා ගනුදෙනු තේරුම් ගන්න. අයිතම 40ක් ගන්න ගනුදෙනුකාරයෙක් ඕඩර් එකක් කළා. ඒ 40 විකුණන්නේ 2,40,000කට. ඒතර අපිට ඕඩර් එක දෙනකොට අපි මේ මුදල අත්තිකාරමක් කියලා හිතුවා. අපිට ලද මුදල වගකීමක් නේ. කෙසේ වුවද මේවෙන් අඩක් පමණක්. ඒ කියන්නේ 40න් භාගයක්. ඒ කියන්නේ 20ක්. 19/3/31 වෙන විට ගනුදෙනු කරට බෙදා හැරියා. ඒ වගේ පිරිවෙ 80000කින්. ඉතින් මෙහෙම හිතන්න. භාණ්ඩ 40ක් විකුණන්න අපිට ඕඩර් එකක් ගත්තා. 40ම විකුණන්නේ කීයකටද? 2,40,000කට. මේ 2,40,000කම මුදල අපි ගනුදෙනුකරුගෙන් ගත්තා.
නමුත් මේකෙන් අඩක් විතරක් මේ අවුරුද්ද තුල බෙදා හැරියා. ඒ වගේ පිරිවේ 80000යි. අඩක් කියන්නේ මේකෙන් භාගයක්නේ. ඒ කියන්නේ භාණ්ඩ එකක 20ක්. ඊට අදාළ විකුණුම් මිල එහෙනම් මේකෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කීයක්ද? 1,22,000ක් නේ. අපි ගනුදෙනුකාරයෙකුට මේවා විකුණන්නේ 1,22,000කට. ඊට අදාළ පිරිවැය 80000කින්. මේකේ පිරිවැය 80000. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි වර්ෂය තුල 80000ක භාණ්ඩ 1,20,000කට ගනුදෙනුකාරයෙකුට යවුවා. වික්කා. එහෙනම් 2,40,000න් අපි 1,20,000ක විකුණුම් දැනටමත් කරලා ඉවරයි. 2,40,000 කියන්නේ විකුණුම් මිලනේ. මේ තියෙන්නේ විකුණුම් මිලනේ. ඊට අදාළ භාගික විකුණුම් මිල තමයි මේ තියෙන්නේ. ඒකේ පිරිවේ 80. එහෙනම් මෙතන අපිට 40000ක ලාභයක් තියෙනවා. අපි ඒක අඳුන ගන්න ඕනේ. ඒ මේ අවුරුද්ද තුල ඒක විකුණුමක් විදිහට අපි කරලා. හැබැයි අපි ඇත්තටම කරලා තියෙන්නේ අර ගත්ත සල්ලි 4,80,000ම කලින් ලද ආදායමක් කියලා දාලානේ. අත්තිකාරමක් කියලා දාගෙන. ඒකනේ කියන්නේ. වගකීමක් වෙන්න ඕනේ මේ තියෙන. ලද අත්තිකාරමක් කියලා 240ම දාන් ඉන්න ඕනේ. වත්කම නෙමෙයි වගකීමක්. ඒකෙන් භාගයයි ඇත්තටම තවදුරටත් වගකීමක් තියෙන. දැන් භාගයකට හරියන්න බඩු විකුණලා ඉවරයිනේ. ඉතින් මෙහෙම කරන්න. 80ක බඩු 120කට වික්කනේ. තෝග අඩු කරන්න 80ක්. දැන් 120 හරිනම් මුදල් ගිණුම හරනේ. අද මුදල් ගිණුම කලින් අත්තිකාරමක් විතර සලකලා තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ ඒ 120 අත්තිකාරයෙන් අඩු කරන්න. ලද අත්තිකාරයෙන් 120 අඩු කරන්න. තවදුරටත් ඒක අත්තිකාරම නෙමෙයි. දැන් අත්තිකාරම අඩු වෙන්න ඕනේ. ඉතින් මෙතන තියෙන ලාභය අඳුන ගන්න 40යි කියලා. ඒක හිමිකමට එකතු කරන්න. right. පැහැදිලි නේද වැඩේ? එනේ ලොකු කතන්දර පැටලෙව්වට සරල කතන්දරයක් තියෙන්නේ. වෙලා තියෙන්නේ අපි 80ක භාණ්ඩ 120කට වික්කා. එහෙනම් 80ක භාණ්ඩ අඩු වෙනවා. හරිනම් 120 මුදල් වලට එකතු වෙන්න එපා. නැත්තම් ණය ගැතියෙන්ට එකතු වෙන්න එපා. අද කියනවා අපි ඒකට හරියන්න 120ට හරියන්න 240ක්ම සල්ලි ගත්තා. ඒක වගකීමක් කියලා සලකන් ඉන්නවා අත්තිකාරමක් කියලා. ඉතින් තවදුරටත් ඒක අත්තිකාරමක් නෙවෙයි. ඒ 120 දැන් අපිට ආදායමක් කියලා අපි අඳුර ගන්නවා. එච්චරයි. 7 19/3/28 දින ණයගැතියෙකුගෙන් ලද 20000ක චෙක් පතක් බැංකුව විසින් 19/3/31 දින අගරු කළා. ඉතින් 20000ක චෙක් පතක් ලැබිලා අගරු වුණා නම් මොකද කරන්න ඕනේ? අගරු චෙක් පත් 20000 නැවත වතාවක් ණයගැතියට එකතු කරන්නනේ. වෙළඳ ලැබිය යුතු දේ එකතු කරන්න 20000කින් මුදල් ශේෂයෙන් අඩු කරන්න. අගරු චෙක් එකන්නේ. චෙක් පතක් අගරු වෙනකොට ණය ගැතිය අඩු වෙලා නැවත වතාවක් ණය ගැතිය වැඩි වෙලා මුදල් ශේෂය අඩු වෙනවා. තවද 19/3/31 දින ණය ගැතියෙකු 50000ක චෙක් පතක් බැංකුවේ ඍජුවම තැන්පත් කළා කියලා අනාවරණය වුණා. කිටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිල කරාදී මෙම මුදල අය කරගත නොහැකි වටිනාකමක් ලෙස කපා හැර තිබුණි. මරු කතාවක්. අපේ ණය ගැතියේ බැංකුවේ සල්ලි දාලා. නමුත් අපි මොකද කරලා තියෙන්නේ? මේක හම්බෙන්නේ නැහැ කියලා හිතලා බොල් නැහැ විතර කපලා දාලා. ඒක අසාධාරණයි. ණයගැතිය පවුනේ. සල්ලි දුන්නු මිනිස්සයා බොල් නැහැ කපලා. ඉතින් මොකද කරන්නේ? අපි වරදක් කළා. බොල් නැහැ කියලා කපලා දාපු එක වැරදිනේ. ඉතින් ඇත්තටම කියනවා නම් කොහොම හරි ණයගැතියකින් අඩු වෙලානේ තියෙන්නේ. අපි බොල් නැහැ විදිහට හරි ණයගැතියව අඩු කළානේ. ණයගැතියව කොහොමවත් අඩු වෙන්න ඕනේ. මොකද හරිනම් වෙන්න ඕනේ මුදල් වැඩි වෙලා ණයගැතිය අඩු වෙන එක. අපි කලේ බොල් නැහැ කියලා දාගෙන ණයගැතියව අඩු කරන එක. කොහොම හරි ණයගැතියව අඩු වෙලා. මේ 50 දැන් ලැබුණානේ. ඔයාලා කරන්න තියෙන්නේ ඔය 50 මුදල් ශේෂයට එකතු කරන්න. ඔය 50 මුදල් ශේෂයට එකතු කරන්න. මුදල් වැඩි වෙලා මුදල් ශේෂයට එකතු වෙනවා. හිමිකමෙන් අඩු වෙලානේ තියෙන්නේ බොල් නැහැ කියලා. නැවත හිමිකමට එකතු කරගන්න. මේක බොල් නැහැ නෙමෙයි. මේක ජර්නල් සටහන කතා කළා නම් බොල් ණය ගිණුම බැර මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැර වෙන්නයි ඕනේ. මුදල් හර බොල් ණය බැර වෙන්නයි ඕනේ.
ව්‍යාපාරය විසින් ගෙවූ අයිතිකරුවගේ දරුවෙකුගේ විභාග ගාස්තුව බැංකු ප්‍රකාශනයෙන් හෙළිදරව් වුණා. ඒ කියන්නේ මොකද්ද? ගැනිල්ලක් නේ. 10 ගැනිල්ලක්. මුදල් අඩු වෙලා රුපියල් 3000 2000 හිමිකමෙන් අඩු කරන්න ගැනිල්ල. ඔන්න ගනුදෙනු ටික සමීකරණයට දැම්මා. දැන් අහනවා ලාභය නිවැරදි කරන්න. අපිට කලින් අවස්ථාවක කළා වගේම ඔයාට පුළුවන් මේක සරලව කරගන්න. මේ ගානේ අමතර ප්‍රාග්ධනයේ යෙදවීම හා ගැනලි මාක් කරගන්න. උදේට බලන්න මෙතන 10 වෙනි එකේ තිබ්බේ මොකද්ද? ගැනිල්ලක්. මේක ගැනිල්ලක්. ඊට අමතරව බලන්න මේකේ ප්‍රාග්ධන යෙදවීමක් තිබ්බද කොහේ හරි? තිබ්බේ නැහැ නේද? නෑනේ. කොහෙත් ප්‍රාග්ධන යෙදවීමක් තිබුණේ නැහැ. ඉතින් අපිට කියන්නේ ශුද්ධ ලාභය සංශෝධනය කරන්න කියලා නේ. ඉතින් මේ වගේ ඕනෙම ගානක් ඔයා තියෙන කෙටිම තැනින් අල්ලගන්න. අහුවෙන තැනින් අල්ලගන්න. දැන් ලාභ සංශෝධනය කරන්න කියන්නේ ප්‍රකාශයක් ගහන්න කියනවා. මෙන්න ලාභ සංශෝධනය කිරීමේ ප්‍රකාශය. ලාභ සංශෝධනය කිරීමේ ප්‍රකාශය. උඩින්ම දාගන්න කෙටුම්පත් ශුද්ධ ලාභයේ විදිහට අපිට කියනවා කීයක්ද? ගානේ අපිට ශුද්ධ ලාභය හෙව්වා කියලා කියනවනේ. ඉතින් වර්ෂය සඳහා ලාභය හොයලා තිනවා 580ක්. එකතු කළා අඩු කළා. මෙතන එකතු කිරීම අඩු කිරීම කරන්න. පළවෙනි එකේ ෂෙයා 500යි. තනින් හදලා මට කියන්න කීයද ආවේ නිවැරදි ශුද්ධ ලාභය? බලමු එතකොට ෂෙයා 500යි. මෙතන කුලි 80යි. පහ එක වියදමක් තව ආපු නම ලියාගන්න ඉච්චරයි. 200ක් ආව තොග විකුණලා ලාභයක්. 40ක් ආවා හානි උතුග තොග හානි. මෙතන නැවත ධන 40ක් ආවා තොග විකුණලා ලාභයක්. 50ක් ආවා ආපසුලද බොල් නැහැ නේ. ආපසුලද බොල් නැහැ. බොල් නැහැ කියලා කපා හැරපුව වරද නිවැරදි කරපු එක. මේක ගන්න එපා ගැනිල්ලක්.
නිවැරදි ශුද්ධ ලාභය 245 නේ. නිවැරදි ශුද්ධ ලාභය 245යි. මේ 245 තියෙනවා. මම මුලින් දුන්නු ටයිම් ප්ලෑන් එකේ ඇත්තටම මම කිව්වේ ඔයාලට මේ සමීකරණ පාඩමට අපි පැය 4ක් ගමු කියලා. මේ වෙනකොට අපි පැය 4ක් හරියටම අරගෙන තියෙනවා. අපේ ටයිම් ප්ලෑන් එක හොඳට යනවා නේ ළමයි තාම. පැය 4න් වැඩි අපි කළා. මට හිතෙනවා සමීකරණ ප්‍රමාණවත් කියලා කළා. MCQ ටික ඔය හදාගන්න. පුළුවන් තරම් ටයිම් ප්ලෑන් එකටම යමු. ඔය පැය 4ක් අපි කරගෙන ගියා නේද? එතන පැය 4ක් ඔන්ලයින් පන්තියක් ඔයත් හිටියා නොසෙල්වි මං අගය කරනවා. අපි ඒත් එක්ක මේ අපි ඒ ටයිම් ප්ලෑන් එකටම යමු. මම ඒ ටයිම් ප්ලෑන් එක හිතලා හැදුවේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම කියනවා නම් ඒක එහෙම යන එක ගැන මම සතුටු වෙනවා. ඒතර අපිට ගන්නට පැය 100න් වැඩි කරන්න පුළුවන් කියන විශ්වාසය වාටත් තියෙනවා. අපි පහුගිය සතියේ පැය පළවෙනි වීඩියෝ එක පැය අපි 3න් ගියා නේ. අද පැය 4න් අපි ගියා. ඒ නිසා අපි මේක හරි ටයිම් ප්ලෑන් එක ඇතුලේ කරගෙන යමු. MCQ ටික ඔයා කරලා බලන්න අනිවාර්යයෙන්ම අත්හැරගන්න එපා. අපි අනිත් දවසේ යමු යාලත් එක්ක මූලික පොත් හදන්න. එතකොට මේ වෙනකොට කරපු දේවල් ගැන ඔයාලා මොකද හිතන්නේ? පැහැදිලි දේවල්. පැහැදිලිනේ?